చతురంగ వెళ్ళాలికే අද දවසේ අපි සම්බන්ධ වෙලා ඉන්නේ අපේ iTest ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ 11 වෙනි ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡාවත් එක්ක. එතකොට ඔබ සියලු දෙනාම මේ වෙනකොට මේ ප්‍රශ්න පත්‍රය කරලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔබ තවමත් ප්‍රශ්න පත්‍රයට මුහුණ දීලා නැත්නම් සහ මේ දක්වා අපි සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍ර වලට සම්බන්ධ වෙලා නැත්නම් සියලු වීඩියෝ වල ඔබ බලන්න ඩිස්ක්‍රිප්ෂන් එක යටතේ ඇති මේ ප්‍රශ්න පත්‍රයට අදාළ ලින්ක් එක ඔබට එතකොට ඒ ඔන්ලයින් විභාගයක් විදියට මුහුණ දීලා ඒ වෙලාවෙම ලකුණු ප්‍රමාණය බලාගෙන ඊට පස්සේ ඔබට පුළුවන් මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙලා වැඩි අවබෝධයක් මේ විෂය සම්බන්ධයෙන් ලබා ගන්න. එහෙනම් අපි අපේ ප්‍රශ්න පත්‍ර අංක 11 පළවෙනි ප්‍රශ්නය බලන්න. ඒතර පළවෙනි සහ දෙවෙනි ප්‍රශ්න මේ වෙලාවේ ඔබට ඇවිල්ලා තියෙන්නේ අර අපි කතා කරපු ආර්ථික විද්‍යාවේ ප්‍රධාන ප්‍රකාශයන් දෙකක් එක්ක. දැන් මම මෙන්න මේ විදිහට පොඩි වර්ගීකරණයක් ගන්නවා. අවබෝධයෙන් බලන්න මාත් එක්කම. අපි කලින් අපේ විභාගවල මෙන්න මේ වර්ගීකරණය අපි ගත්තා. එතකොට මම මේ පැත්තක එක පැත්තක යථාරූපී ප්‍රකාශ සහ අනිත් පැත්තේ අභිමතාරූපී ප්‍රකාශ කියලා මම දෙපැත්තටම ගන්නවා. මෙතන යථානුරූපී ප්‍රකාශ එහා පැත්තේ අභිමතානුරූපී ප්‍රකාශ. now අපි බලමු මෙන්න මේ යථානුරූපී සහ අභිමතානුරූපී ප්‍රකාශ වල තියෙන වෙනස්කම් මොනවද කියලා. එතකොට මේ යථානුරූපී ප්‍රකාශයක් කියලා කිව්වේ හැමතිස්සෙම දැනට පවතින තත්වයක් සහ කලින් පැවති තත්වයක් සහ ඒ වගේම ඉදිරියට පවතින තත්වයක් පිළිබඳව ලබා දෙන ප්‍රකාශයක්. එහෙම නැත්නම් අපි කිව්වා මෙන්න මේ වගේ ප්‍රකාශයක් එළියට එන්න නම් මේ වගේ ප්‍රකාශයක් පුද්ගලයෙක්ගෙන් සමාජයේ මතට පතිත වෙන්න නම් ඒ වගේ වෙලාවක මේ ප්‍රශ්නය ඇසිය යුතු ආකාර ටික මොනවද කියලා. එතකොට මම ප්‍රධානී අවස්ථා ටික මුලින්ම මෙතන සටහන් කරන්නම්. පළවෙනි වෙනස්කම විදියට. ඒතර යථාරූපී ප්‍රකාශ වලින් අපි කතා කරන්නේ දැනට පවතින තත්වය ඒ වගේමයි කලින් පැවති තත්වය ඒ වගේමයි ඉදිරියට පවතින තත්වය. එතකොට මෙන්න මේ කියන්නා වූ කාරණා ටිකත් එක්ක තමයි අපි යථාරූපී ප්‍රකාශ කතා කරේ. එතකොට මෙන්න මේ වගේ යථාරූපී ප්‍රකාශයක් එළි දැක්වීමට මෙවැනි යථාරූපී ප්‍රකාශයක් පුද්ගලයෙක්ට ප්‍රකාශ කරන්න හැමතිස්සෙම ප්‍රශ්න අහන්න ඕනේ ආකෘතිය තමයි දැනට පවතින තත්වයක් නම් අපි අහන්නේ කුමක්ද? ඒ වගේමයි කලින් පැවති තත්වයක් නම් අපි අහන්නේ කුමක් වූයේද? ඒ වගේමයි ඉදිරියට පවතින තත්වයක් නම් අපි අහන්නේ කුමක් වනු ඇතිද? මෙන්න මේ කියන්නා වූ ප්‍රශ්න අහන ආකෘති වලට ලබා දෙන පිළිතුරු වලට තමයි අපි කියන්නේ යථාරූපී ප්‍රකාශ කියලා. ඒත් එක්කම දැන් ඔබ බලන්න ඇති යථාරූපී ප්‍රකාශ වල මෙන්න මේ ආකෘතියට නම් ප්‍රශ්න ටික අහන්න ඕනේ අපිට ප්‍රකාශ ඉදිරිපත් කරන්න. මේ අභිමතාරූපී ප්‍රකාශ වල ස්වභාවය කොහොමද කියලා. එතකොට මම මෙන්න මේ විදිහට ඒ පැත්තට අදාළ කාරණාව ගන්නවා. එතකොට එතන මම ලියනවා මේ වෙලාවේ ප්‍රශ්නය ඇසිය යුත්තේ සිදුවිය යුත්තේ කුමක්ද? එසේත් නැතිනම් මේ කාරණාවටම අපිට කියන්න පුළුවන් කුමක් විය යුතුද කියන ප්‍රශ්නය හා සම්බන්ධ පිළිතුරු වලට තමයි අපි අභිමතාරූපී ප්‍රකාශ කියලා කියන්නේ. එතකොට ඔන්න පළවෙනි වෙනස්කම විදිහට අපිට මෙන්න මේ නිර්වචන ඇතුළෙම තියෙන මෙන්න මේ කාරණාව ගන්න පුළුවන්. ඒත් එක්කම දෙවනි වෙනස්කම විදිහට මම ගන්නවා මේ යථාරූපී ප්‍රකාශ කියලා අපි හැමතිස්සෙම කිව්වේ විෂයබද්ධ ප්‍රකාශ. ඒ වගේම අභිමතාරූපී කියලා අපි කතා කරන්නේ පුද්ගලබද්ධ ප්‍රකාශ. ඒ වගේමයි තවත් මම එක වෙනස්කමක් මෙතෙන්ටම එකතු කිරීමක් කරගන්නවා. ඒ වෙනස්කම තමයි අපේ තුන්වෙනි වෙනස්කම
මෙන්න මේ යථාරූපී ප්‍රකාශ අපිට සත්‍යාපනය අලුත් වචනයක් සත්‍යාපනය ITS සීරීස් එක ඇතුලේ ඔබට අලුත් වචනයක් නෙමෙයි හැබැයි සත්‍යාපනය කියලා කියන්නේ හැමතිස්සෙම හරිද වැරදිද කියලා අපිට තහවුරු කිරීමේ හැකියාව සත්‍යාපනය කළ හැක මේ පැත්තේ සත්‍යාපනය කළ නොහැක ඒ කියන්නේ ඇත්තද බොරුද කියන කාරණාව හරිද වැරදිද කියන කාරණාව අපිට ඔප්පු කිරීමේ හැකියාවක් නැහැ. මෙන්න මේ ප්‍රධාන වෙනස්කම් තුනත් එක්ක මම අද දවසේ අපේ මෙන්න මේ ප්‍රශ්නෙට මම ප්‍රවේශයක් ගන්න බලන්න එහෙනම්. පහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි පිළිතුර තෝරන්න. නිවැරදි පිළිතුර තෝරන්න. බලන්න එතන කියනවා පළවෙනි එක. අවම වැටුප් මට්ටම ඉහළ නැංවිය යුතුය යනු යථාරූපී ප්‍රකාශයක. මම කිව්වා යථාරූපී ප්‍රකාශ කියන ඒවා සත්‍යාපනය කරන්න පුළුවන් කියලා. එතකොට අවම වැටුප් මට්ටම් ඉහළ නැංවිය යුතුය කියලා ප්‍රකාශයක් කරොත් මේක ඇත්තද බොරුද කියලා අපිට සත්‍යාපනය කිරීමේ හැකියාවක් නැහැ. මේක අර පුද්ගලබද්ධ ප්‍රකාශයක්. එතකොට මේක හැමතිස්සෙම මේ පුද්ගලයාගේ ඒ ආගම දර්ශනය යා දකින කෝණය මත මේ දේවල් වෙනස් වෙනවා. එන එක අභිමතාරූපී ප්‍රකාශයක් එන අපිට ඒ පිළිතුර ගන්න බෑ. ඊට පස්සේ අපි පස්වෙනි පිළිතුරේ ඉඳලා උඩට එමු. බලන්න පස්වෙනි එක. යථාරූපී ප්‍රකාශවල සත්‍ය අසත්‍ය බව පරීක්ෂණ මගින් නිගමනය කළ නොහැක කියලා කියන්නේ. ඔතන හැක කියලා තිබ්බනම් කතාව හරි. හේතුව අපි කතා කරන සත්‍යාපනය කරන්න පුළුවන් කියලා. හැබැයි නොහැක කියලා තියෙන එක ගන්නත් බෑ. ඊට පස්සේ සූක්ෂම ආර්ථික න්‍යායයේ විශේෂීත්වය වන්නේ ආර්ථික පද්ධතියක ව්‍යුහය හා සාධනය විශ්ලේෂණය කිරීමයි. ඔබට පැහැදිලි වෙන්න ඕනේ. අපි සූක්ෂම කියලා කතා කරේ සමස්ත ආර්ථිකය තුල එක්තරා කොට්ටාසයක් නැත්නම් තනි ඒකක වෙන වෙනමගෙන අධ්‍යයනය කිරීම තමයි අපි කතා කරේ සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. හැබැයි මෙතන කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාව ඇතුලේ සමස්තය අධ්‍යයනය කරනවා කියලා. මේ දීලා තියෙන්නේ සාර්වාර්ථිකයට අදාළ නිර්වචන. ඒක නිසා ඒ පිළිතුරත් අපිට බැහැර කරන්න වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක යථාරූපී ප්‍රකාශන පුද්ගලබද්ධ ස්වරූපයක් ගනී. ඔබ මේ සටහන ඔබ ලියාගත්තා නම් ඔබ දකින්න ඇති යථාරූපී ප්‍රකාශ විෂයානුබද්ධයි. අභිමතාරූපී ප්‍රකාශ තමයි අපි පුද්ගලබද්ධ කියලා කතා කරන්නේ. ඒකත් ගන්න බෑ. එහෙනම් පිළිතුර අංක 2 කුමක් විය යුතුද? අපි ලියාගත්තා කුමක් විය යුතුද යන ප්‍රශ්නයට ලබා දෙන පිළිතුරු හා බැඳුණු නැත්නම් යොමු වුණු ප්‍රකාශයන් අභිමතාරූපී ප්‍රකාශන වේ කියන කරුණ. ඒක නිසා පළවෙනි ප්‍රශ්නයට පිළිතුර අංක 2. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නයත් මේ හා සම්බන්ධම එකක්. බලන්න කියනවා පහත සඳහන් දෑ අතරින් යථාරූපී ප්‍රකාශයක් වනුයේ කියලා. එතකොට යථාරූපී ප්‍රකාශ කියන එකේ මම මේ අවසාන කරුණ දුන්නා. ඔබට සත්‍යාපනය කරන්න පුළුවන් කියලා. එතකොට මෙන්න මේ යථාරූපී ප්‍රකාශවලට අයිති කාරණාව මොකක්ද කියලා මේ වෙලාවේ අහන්නේ. බලන්න ඔබ අවසාන පිළිතුර. ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් ලෙස අර්ධකාලීන රැකියා කරන්නන්ගේ සමානුපාතය 1985 සිට වැඩි වී ඇත. එතකොට මෙන්න මේ කාරණාවත් එක්ක ඔබ හිතන්න. එතකොට ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් ප්‍රතිශතයක් විදියට ගත්තට පස්සේ අර්ධකාලීන රැකියා කියන්නේ ඔබ අහලා තියෙන අර part time jobs කියලා. එතකොට මෙන්න මේ අර්ධකාලීන රැකියා කරන්නන්ගේ සමානුපාතය 85 වසරේ සිට වැඩි වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ කාරණාව මේ කියලා තියෙන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා අපිට හැමතිස්සෙම අර වාර්තා පරිශීලනය කරලා නැත්නම් මහ බැංකුවෙන් ඉදිරිපත් කරන වාර්තා නැත්නම් ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරන වාර්තා මත පදනම් වෙලා අපිට මේ තීරණය ගන්න පුළුවන්. ඒක නිසා හැමතිස්සෙම මේ කාරණාව සත්‍යාපනය කරන්න පුළුවන්. ඒ නිසා දෙවැනි ප්‍රශ්නයට පිළිතුර අංක 5 ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් ලෙස අර්ධකාලීන රැකියා කරන්නන්ගේ සමානුපාතය 1985 සිට වැඩි වී ඇත කියන පිළිතුර. තුන්වෙනි ප්‍රශ්නයට එමු. බලන්න කියනවා නිෂ්පාදන සාධකයක් ලෙස ප්‍රාග්ධනයේ යටතට අයත් නොවන්නේ මින් කුමක්ද කියලා ඔබෙන් අහනවා. නිෂ්පාදන සාධකයක් ලෙස ප්‍රාග්ධනය කියන මෙන්න මේ නිෂ්පාදන සාධකයට අයිති නොවන කාරණාව අහනවා. එතකොට මම මේ කරුණට ප්‍රවේශයක් විදිහට මම දැන් ඔබට කෙටි සටහනක් ලබා දෙනවා. හේතුව මේ කෙටි සටහන තුලින් ඔබට ප්‍රශ්න අංක 7 වෙනකම් පිළිතුරු ටික ගොඩනගා ගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට ඔබ දන්න කාරණා කීපයක් තියෙනවා. අපි මේ ITS විභාග මාලාව පුරාම පළවෙනි විභාග සීරීස් එක තුල අපි කතා කරා සහ නැවත නැවත කියපු සංකල්ප අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ තමයි අපි කතා කරා හිඟකම කියන කරුණ. හිඟකම ඊට පස්සේ මෙන්න මේ හිඟකම කියන කාරණාව නිසා
හැමතිස්සෙම ඇති වුණා ඔබ දන්නවා අපි ITS 10 වෙනි එකෙත් කතා කරා තේරීම හිඟකමක් නිසා තේරීමක් ඇති වුණා තේරීම ඒ වගේමයි තේරීම නිසා ඇති වුණා ඒ තේරීමක් කරන සෑම අවස්ථාවකදීම ඇති වෙනවා අපි දැන් මේ ෂෝට් නෝට් එක ඔබ සටහන් කරගෙන ඇති කීප වතාවක්ම. එතකොට මේ සංකල්ප අතර සම්බන්ධතාවය ඔබට වඩා නිවැරදි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ දේවල් නැවත නැවත මේ කාරණාත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා ඔබ නිශ්චිත වශයෙන්ම දැනගත්තොත්. එතකොට මේ තේරීමක් කරන සෑම අවස්ථාවකදීම ආවස්තික පිරිවැයක් ඇති වෙනවා. ආවස්තික පිරිවැයක් ඇති වෙනවා කියලා අපි කතා කරා. ඊට පස්සේ මේ හිඟකම තුල අපි කතා කරේ හිඟකමක් ඇති වෙන්න එක විට කාරණා දෙකක් තෘප්ත වෙන්න ඕනේ. මොනවාද මේ කාරණා දෙක මම මේ විදිහට ගත්තොත් මෙන්න මේ හිඟකම ඇතුලේ අපි මූලිකවම කාරණා දෙකක් තෘප්ත වෙන්න ඕනේ. එක පැත්තකින් සම්පත් සීමා සහිත වෙනවා. තව පැත්තකින් වමනා අසීමිත වෙනවා. මම මෙතනින් ගන්නවා අසීමිත වමනා අසීමිත වමනා සහ අනිත් පැත්තෙන් සීමිත සම්පත් සීමිත සම්පත් සීමිත සම්පත්. ඊට පස්සේ දැන් මෙන්න මේ සීමිත සම්පත් කියන කාරණාව තුලින් අපි කතාවට එමු. එතකොට ඔබ දන්නවා සීමිත සම්පත් කියලා කියන්නේ මම තව වචනයක් ගන්නවා හිඟ සම්පත් කියලා. හිඟ සම්පත්. මේ හිඟ සම්පත් සීමා සහිත සම්පත් අපි ප්‍රධාන කොටස් 4යි. හරි ප්‍රධාන කොටස් 4යි. මොනවාද? right මොනවාද කොටස් 4? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. එහෙනම් මෙතන ප්‍රධාන හිඟ සම්පත් කොටස් 4යි. භූමිය, ඊට පස්සේ ශ්‍රමය, ඊට පස්සේ ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය කියලා. ඊට පස්සේ මේ ප්‍රාග්ධනය කියන කාරණාව තුල අපි සංකල්ප 6ක් කතා කරනවා. ප්‍රාග්ධනයේ සංකල්ප. අපි ප්‍රධාන සංකල්ප 6ක් කතා කරනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මොනවද කියලා අපි සටහන් කරගෙන යනවා. ඔබ ලියන්න. පළවෙනි එක මෙතන අපි කතා කරනවා ස්ථාවර ප්‍රාග්ධනය කියලා එකක්. ස්ථාවර ප්‍රාග්ධනය. ඊට පස්සේ අපි කතා කරනවා සංසරණ ප්‍රාග්ධනය. ඊට පස්සේ අපි කතා කරනවා පොදුකාර්ය ප්‍රාග්ධනය. මේ පොදුකාර්ය ප්‍රාග්ධනය නැවත කොටස් දෙකකට බෙදෙනවා. මොනවාද මේ කොටස් දෙක? එකක් තමයි සමාජ පොදුකාර්ය. අනිත් එක ආර්ථික පොදුකාර්ය. ඒ වගේම ඊට පස්සේ අපි කතා කරන ප්‍රධාන සංකල්පයේ මානව ප්‍රාග්ධනය කතා කරනවා. ඊට පස්සේ මූල්‍ය ප්‍රාග්ධනය කතා කරනවා. ඊට පස්සේ අපි අවසානයේ සමාජ ප්‍රාග්ධනය කතා කරනවා. එතකොට මේ කාරණා ටිකත් එක්ක අපි දැන් සම්බන්ධ වෙමු. දැන් බලන්න එන ඔබේ ප්‍රශ්නාංක 3. නිෂ්පාදන සාධකයක් ලෙස ප්‍රාග්ධනයේ යටතට අයත් නොවන්නේ මින් කොමක්? එතකොට මේ ස්ථාවර ප්‍රාග්ධනය, සංසන්න ප්‍රාග්ධනය, පොදුකාර්ය, මානව, මූල්‍ය, සමාජ. මේක ඔබ දන්නවා මෙන්න මේ කාරණාවල මෙන්න මේ මූල්‍ය ප්‍රාග්ධනය කියන කාරණාව. අපි ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනයක් විදිහට සලකන්නේ නැහැ. මූල්‍ය ප්‍රාග්ධනය කියන එක ආර්ථික විද්‍යාවේ අපි ප්‍රාග්ධනයක් කියන්නේ නැහැ. හේතුව මුදල් කියන්නේ අර භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේට ආධාරකයක් නෙමෙයි. ඒක නිසා මුදල් කියන එක ගන්නෙ නැහැ. අපි ඒ ආධාරකයක් ලබා ගන්න මුදල් උවමනා වෙනවා. හැබැයි මුදල් තුලින් අපිට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න බෑ. ඒක නිසා මූල්‍ය ප්‍රාග්ධනය කියන එක අපි ප්‍රාග්ධනය ලෙස සලකන්නේ නැහැ. එන අහන්නේ මේ ප්‍රාග්ධනයට අයත් නොවන කොටස අහන්නේ. එන ඔබට පැහැදිලි වෙන්න ඕනේ මේ මූල්‍ය ප්‍රාග්ධනයේ සංරචකයක් තමයි මේ අහන්නේ මොකක්ද කියලා. දැන් පළවෙනි පිළිතුර වාරි මාර්ග පද්ධති කියන එක. ඒක වැටෙන්නේ මේ පොදුකාර්ය ප්‍රාග්ධනය ඇතුලේ අර ව්‍යාපාර වලට ඕන එකනේ නිෂ්පාදන ආයතන වලට ඕන එකන ඒ පහසුකම් සපයන්නේ. එහෙනම් එතන ඉන්නේ පළවෙනි එකේ ඉන්නේ ආර්ථික පොදුකාර්ය කියන එකට. එන එක ප්‍රාග්ධනය ඇතුළට වැටෙනවා. දෙවෙනි එක යන්ත්‍රෝපකරණ කියන එක ස්ථාවර ප්‍රාග්ධනයේ උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි පිළිතුර බලන්න විදුලි බල සැපයීම කියන එකත් නිෂ්පාදනයේට ඍජුවම දායක වෙන නිසා අපිට ඒක පස්වෙනි පිළිතුරත්
ආර්ථික පොදුකාර කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අර්ධ නිමි භාණ්ඩතෝග කියලා කියන ඔබ දන්න සංසන්ද ප්‍රාග්ධනයේ කොටස් තුනයි. අමුද්‍රව්‍ය නොනිමි සහ නිමි කියලා. එහෙනම් මෙතන අපේ හතරවෙනි පිළිතුර මෙතෙන්ට එනවා. එහෙනම් පිළිතුරු අංක 3 බලන්න. සමාගම් කොටස් කියලා කියන්නේ අපි ගාව තියෙන අර මූල්‍ය ප්‍රාග්ධනය අපිට ආයෝජනය කරන්න පුළුවන් එක මාර්ගයක්. එතකොට අපි ළඟ අපි සාක්කුවේ සල්ලි විදියට තියන් ඉන්නේ නැතුව අපිට සමාගමක කොටස් ගන්න පුළුවන්. එහෙනම් ඒක වැටෙන්නේ මෙන්න මේ මූල්‍ය ප්‍රාග්ධනය කියන එකට. එහෙනම් ඒක ප්‍රාග්ධනයට අයිති වෙන්නේ නැහැ කියලා අපි කතා කරා. එහෙනම් පිළිතුරු අංකය 3. ප්‍රශ්න අංක 3ට පිළිතුරු අංක 3 සමාගම් කොටස් කියන පිළිතුර. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නයත් බලමු. මානව ප්‍රාග්ධනයන්ෙන් අදහස් කරන්නේ ඔබ දන්නවා මේ ප්‍රාග්ධනයේ සංකල්පවල මම මෙතන හතරවෙනියට ලියලා තියෙන සංකල්පය මානව ප්‍රාග්ධනය කියන කාරණාව. මේ මානව ප්‍රාග්ධනය කියලා අපි හැමතිස්සෙම කතා කරන්නේ අපේ මේ ශ්‍රම හමුදාවේ තියෙන දක්ෂතාවය, නිපුණතාවය, ඒ අත්දැකීම් සම්භාරය මෙන්න මේ මානව ප්‍රාග්ධනය කියලා අපි සාකච්ඡා කරනවා. එහෙනම් බලන්න පිළිතුරු අංකය 3 ශ්‍රම හමුදාව සතු කුසලතා හා දැනුම් සම්භාරය කියන පිළිතුර. ප්‍රශ්න අංක 4ට මානව ප්‍රාග්ධනයන්ෙන් අදහස් කරන්නේ පිළිතුරු අංක 3 ශ්‍රම හමුදාව සතු කුසලතා හා දැනුම් සම්භාරය කියන පිළිතුර. ඊට පස්සේ ඔන්න පස්වෙනි ප්‍රශ්නය බලන්න එතන හිඟකම පිළිබඳ ප්‍රශ්නය. ඔබට පැහැදිලි මේ හිඟකමක් ඇති වෙන්න නම් හැමතිස්සෙම උවමනා කියන කාරණාව අසීමිතයි. උවමනා අසීමිත වෙනවා. අනිත් පැත්තෙන් සම්පත් සීමා සහිත වෙනවා. ඒ කියන්නේ උවමනා විශාලයි අපේ ආර්ථිකයේ සතු සම්පත් ප්‍රමාණයට වඩා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම මේ වෙනස තුලින් අසීමිත වමනා තියෙන්නේ සම්පත් සීමා සහිත නම් මේ වෙනසින් නියෝජනය වෙනවා හිඟකම. එහෙනම් හිඟකම පිළිබඳ ප්‍රශ්නය බලන්න පිළිතුරු අංකය 4. පැන නගින්නේ පවත්නා සම්පත් වලින් මිනිස් වමනා සපුරාලිය නොහැකි බවයි. එහෙනම් මේ තියෙන සම්පත් වලින් අර අසීමිත වමනා සපුරාලන්න නොහැකි බව නිසා තමයි හිඟකම පිළිබඳ ප්‍රශ්නයක් පැන නගින්නේ. නම් පිළිතුරු අංකය 4. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නය බලන්න. 6 වෙනි ප්‍රශ්නය යම් තේරීමක ආවස්තික පිරිවැය වඩාත් නිවැරදිව නිරූපණය වන්නේ එය මූර්ත වශයෙන් ගණනය කිරීමෙන් නම් පමණක් නම් පැවසෙන්නේ මන්ද. හරි. එතකොට මේ කාරණාව ඇතුලේ ඔබ මේ හරය ඉස්සෙල්ලා තේරුම් ගන්න බලන්න කියනවා යම් තේරීමක ආවස්තික පිරිවැය. ඔබට මම කිව්වා මේ සම්බන්ධතාවය ඔබට පැහැදිලි. මෙන්න මේ තේරීමක් කරපු ගමම්ම තමයි අනිත් පැත්තට ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ. එකිනෙකට බැඳිලා තියෙනවා. එහෙනම් යම් තේරීමක ආවස්තික පිරිවැය වඩාත් නිවැරදිව නිරූපණය වන්නේ මේ ආවස්තික පිරිවැය. අපි කියනවා මේ ආවස්තික පිරිවැය කියලා කියන්නේ මූර්ත සංකල්පයක් කියලා. මොකක්ද ආවස්තික පිරිවැය කියලා කියන්නේ? මූර්ත සංකල්පයක්. මූර්ත. ඒ කියන්නේ අර මූල්‍ය කියන සංකල්පයට වඩා එහාට ගියපු දෙයක්. අපි කතා කරා පළවෙනි ITEST සීරීස් එක තුල පළවෙනි ප්‍රශ්න පත්‍ර ටික ඔබ අරගෙන බලන්න. මේ වීඩියෝ මාලාව තුල ඔබට මම දුන්නා මෙන්න මේ ආවස්තික පිරිවැය තුල නියෝජනය වන පිරිවැය කොටස් ටික. අපි කතා කරන මූල්‍ය පිරිවැය, මූල්‍ය නොවන පිරිවැයක් සහ බාහිර පිරිවැයක් කියලා පිරිවැය කොටස් තුනකින් සමන්විත වෙනවා. එතකොට මේ කාරණාව තුල ඔබ ඉගෙන ගන්න ඕනේ. දැන් මේ මූර්ත කියලා කියන්නේ හැමතිස්සෙම අර මූල්‍ය පිරිවැයට වඩා එහාට ගියපු සංකල්පයක් කියන කාරණාව. එතකොට මේ කාරණාව තුල අහනවා මූර්තමය වශයෙන් ගණනය කෙරේ නම් පමණක් යයි පැවසෙන්නේ මන්ද. එතකොට ආවස්තික පිරිවැය කියන එක අපිට නිවැරදිව ඇස්තමේන්තු කරන්න නම් අනිවාර්යයෙන්ම මූර්ත පිරිවැය ගණනය කරන්න ඕනි කියලා කියන්නේ ඇයි කියලා අහනවා. එන ඔබට පැහැදිලි වෙන්න ඕනේ. ආවස්තික පිරිවැය කියන්නේ මූල්‍ය නොවන සහ අනිත් පැත්තෙන් බාහිර පිරිවැය කියන කාරණා ත්‍රිත්වයේම එකතුවක් නම් ඔබට පැහැදිලි වෙන්න ඕනේ. මූල්‍ය සංකල්පයට වඩා එහාට ගියපු සංකල්පයක්. ඒ කියන්නේ මූර්ත සංකල්පයක් තමයි ආවස්තික පිරිවැය කියන්නේ. එහෙනම් බලන්න පිළිතුරු අංකය 3. එය මූල්‍යමය පිරිවැයෙන් වෙන්කොට හඳුනාගත යුතු සංකල්පයක් බැරි. මේ කියන්නේ ඔබ ඉගෙන ගන්න, ඔබ සටහන් කරගන්න. මූල්‍ය පිරිවැය කියන්නේ පටු සංකල්පයක්. හැබැයි මූර්ත පිරිවැය කියලා කියන්නේ මේක පුළුල් සංකල්පයක්. හේතුව මෙන්න මේ මූර්ත පිරිවැය තුල අන්තර්ගත වෙනවා මූල්‍ය පිරිවැය. ඊට පස්සේ එන්න ප්‍රශ්න අංක 7ට බලන්න කියනවා පහත සඳහන් අවස්ථා අතරින් ආවස්තික පිරිවැය ශුන්‍ය විය නොහැකි අවස්ථාව අහන්න ඕන. වැදගත් ප්‍රශ්නයක්. ශුන්‍ය විය නොහැකි. ඒ කියන්නේ ආවස්තික පිරිවැයක් දරන්න වෙන අවස්ථාව. ඔබ දන්නවා මේ ආවස්තික පිරිවැය අපි ශුන්‍ය වෙන ප්‍රධාන අවස්ථා 3ක් අපේ විෂය නිර්දේශය තුල කතා කරනවා. පළවෙනි එක නොමිල සම්පත් පැවතීම. දෙවැනි එක එක් භාවිතයකට පමණක්
යොදා ගන්නා භාණ්ඩ හෝ සම්පත් පැවතීම. සහ හතරවෙනි කරුණ පොදු සේවා වියුක්තියක් පැවතීම. මොකක්ද පොදු සේවා වියුක්තිය? මේ පොදු සේවා වියුක්තියක් කියලා කියන්නේ එක් නිෂ්පාදන සාධකයක් විතරක් සේවා වියුක්ත වෙන එකක් නෙමෙයි. පොදු කියලා කියන්නේ අර නිෂ්පාදන සාධක හතරම සේවා වියුක්ත වෙන එක. මොනවාද නිෂ්පාදන සාධක හතර? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. මෙන්න මේ කියන කාරණා හතරෙම සේවා වියුක්ත තත්ත්වය තමයි අපි පොදු සේවා වියුක්තියක් කියන්නේ. බලන්න ඔබේ පිළිතුරු වල 3 සහ 4 කියන පිළිතුරු බලන්න. එතකොට එතන කියනවා හතරවෙනි පිළිතුර කියන්නේ නිෂ්පාදනයට යොදාගත හැකි සියලු සාධක වුණු උපයෝජන යන්න. සේවා වියුක්ත වෙලා තියෙන සියලු සාධක. ඒ කියන්නේ ආවස්තික පිරිවැයකින් තොරව තියෙන අවස්ථාවක්. ආවස්තික පිරිවැය ශූන්‍යයි. සියලු සාධක කියන්නේ මොනවද? එහෙනම් භූමියයි, අනිත් පැත්තෙන් ශ්‍රමයයි, ඊට පස්සේ ප්‍රාග්ධනයයි, ව්‍යවසායකත්වය, මේ කාරණා හතරම සේවා වියුක්ත වෙලා තියෙනවා නම් අපිට නිෂ්පාදනයක් කරන්න පුළුවන්. මෙන්න මේ කාරණා හතරම සාධක හතරම අරගෙන එතන කිසිම හානියක් වෙන්නේ නැහැ අදාළ නිෂ්පාදන කටයුත්ත තුලින් තවත් නිෂ්පාදන කටයුත්තකට. ඒක නිසා මේ කාරණා හතරම සේවා වියුක්තයි කියලා කියන්නේ එතන පොදු සේවා වියුක්තයක්. ඒක මේ හතරවෙනි පිළිතුර හරි. එහෙනම් මේ අහන්නේ ආවස්තික පිරිවැය ශුන්‍ය විය නොහැකි අවස්ථාව. ශුන්‍ය වෙන්න බැරි අවස්ථාව නම් පිළිතුරු අංකය 3 එක් නිෂ්පාදන සාධකයක් පූර්ණ උපයෝජනයේ වී පැවතීම හා එය නැවත නිෂ්පාදන කටයුතු වලට යොදා ගැනීම. එක් නිෂ්පාදන සාධකයක් කියන්නේ එක්ක භූමිය විතරයි, එක්ක ශ්‍රමය විතරයි, එක්ක ප්‍රාග්ධනය විතරයි, එක්ක ව්‍යවසායකත්වය විතරයි. ඒතර භූමිය විතරක් සේවා වියුක්ත නම් අනිත් වෙලාවේ මේ හැම දෙයක්ම සේවා නියුක්ත වෙලා තියෙනවා නම් භූමියට තව අලුතෙන් ශ්‍රමිකයෙක් ගන්නවා කියන්නේ වෙන රස්සාවක් කර කර ඉන්න මිනිස්සෙක් තමයි මෙතෙන්ට ගන්න. ඒ කියන්නේ එතන අනිවාර්යයෙන්ම ආවස්තික ක්‍රියා තියෙනවා. එහෙනම් ප්‍රශ්න අංක 7ට පිළිතුර අංක 3 එක් නිෂ්පාදන සාධකයක්. මෙතන හේතුව තමයි එක් නිෂ්පාදන සාධකයක් කියලා සටහන් වෙන නිසා ඕන උපයෝජන වී පැවතීම හා එය නැවත නිෂ්පාදන කටයුතු වලට යොදා ගැනීම කියන කරුණ. අපි යමු ප්‍රශ්න අංක 8ට. බලන්න එතන කියනවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත පිහිටි ලක්ෂයකින් පෙන්눔 කරන්නේ. එතකොට ඔන්න මම අක්ෂ දෙක අරගෙන තියෙනවා. එක අක්ෂයක් ප්‍රාග්ධන භාණ්ඩ, අනිත් පැත්තේ පාරිභෝගික භාණ්ඩ කියලා මම අක්ෂ දෙක නම් කරගෙන තියෙනවා. ඊට පස්සේ ඔන්න මම මූලයට අවතල නිෂ්පාදන හැකියාව වක්‍රයක් අඳිනවා. මූලයට අවතල නිෂ්පාදන හැකියාව වක්‍රයක්. ඊට පස්සේ ඔබට කියන්නේ නිෂ්පාදන හැකියාව වක්‍රය මත පිහිටි ලක්ෂයක් කියලා. එතකොට නිෂ්පාදන හැකියාව වක්‍රය මත පිහිටි ලක්ෂයක් විදිහට මම මේ මෙතනින් ගන්නවා මත පිහිටි ලක්ෂයක්. මෙතන A කියලා ලක්ෂයක් ගන්නවා. A කියලා ලක්ෂයක් ගන්නවා. එතකොට ඔබට මතක ඇති අපේ ITest වල 10 වෙනි ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නේදී අපි සාකච්ඡා කරා මේ නිහමා වක්‍රයේ මත පිහිටි ලක්ෂයන් හා සම්බන්ධ කරුණු කාරණා. එතකොට ඔබට පැහැදිලි හැමතිස්සෙම නිෂ්පාදන හැකියාව වක්‍රය මත කටයුතු කරනවා කියලා කියන ඔබ මතක් කරන නිහමා වක්‍රවල උපකල්පන 4. එකක් තමයි සම්පත් සම්භාරය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ස්ථාවරයි. දෙවැනි කරුණ තමයි මෙන්න මේ නිහමා වක්‍රය අඳින්නේ තාක්ෂණික ස්ථාවරයි කියලා. ඊට පස්සේ තුන්වෙනි කරුණ තමයි මේ නිහමා වක්‍රය අඳින්නේ නිෂ්පාදනීය කාර්යක්ෂමයි කියලා. ඒ කියන්නේ පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි කියන මෙන්න මේ කාරණා දෙකම සාක්ෂාත් වෙනවා කියන ඒ කොන්දේසි මත තමයි නිහමා වක්‍රය අඳින්නේ. ඒ වගේම අවසාන උපකල්පනයේ භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවීම කියන කාරණාව. ඒතකොට මෙන්න මේ උපකල්පන 4 ගත්තට පස්සේ මේකේ තුන්වෙනි උපකල්පණයෙන් අපි කියන්නේ මේ වක්‍රය හැමතිස්සෙම අඳින්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමයි කියලා උපකල්පනයක් කරලා. ඒක නිසා නිෂ්පාදනයේ කාර්යක්ෂම නම් අපි හැමතිස්සෙම කටයුතු කරන්නේ වක්‍රය මත. එතකොට A කියන ලක්ෂ්‍ය වෙන්න පුළුවන්. වෙනත් ඕනෑම මේ වක්‍රය මත ඕනෑම ලක්ෂයකින් අපිට පෙන්වන්නේ මොකක්ද? නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. එනම් පිළිතුර අංක 3 නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයයි. ඔබ දන්නවා පළවෙනි පිළිතුර ඔබ හිතන්න සේවා වියුක්ත තත්ත්වයක් කියලා කියන්නේ අපි වක්‍රය ඇතුළත ලක්ෂයක් පෙන්වන්නේ. ඒ වගේම ආර්ථික වෘද්ධියක් කියන්නේ වක්‍රයේ දකුණට විතැන්වීමක් කරන්නේ. ඒ වගේම හතරවෙනි පිළිතුර නිෂ්පාදනයේ අකාර්යක්ෂමතාවයක් කියලා කියන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂම නම් වක්‍රය මත නම් නිෂ්පාදනයේ අකාර්යක්ෂම නම් වක්‍රය ඇතුළත ලක්ෂයක්. ඒ වගේමයි විදේශ වෙළඳාමේ ප්‍රයෝජන කියන දේවල් අපි එතන කතා කරන්නේ හැමතිස්සෙම විදේශ වෙළඳාමේ වාසියක් ලබනවා නම් අපිට නිහමා වක්‍රයෙන් පිටත පිහිටි ලක්ෂයක් පරිභෝජනය කිරීමේ හැකියාව අපිට ලැබෙනවා කියන කාරණා. ඊට පස්සේ ඔන්න එන 8 වෙනි ප්‍රශ්නයට පිළිතුර අංක 3 නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයකි
කියන කරුණ නිෂ්පාදනයේ කාර්යක්ෂම නම් වක්‍රයේ මත ලක්ෂයක් තමයි අපි නිරූපණය කරන්නේ. ඊට පස්සේ එන්න 9 වෙනි ප්‍රශ්නේ බලන්න කියනවා පහත රූප සටහනේ දැක්වෙන්නේ කිසියම් ආර්ථිකයක් තුල පවත්නා සියලු සම්පත් කාර්යක්ෂමව යොදාගෙන පවතින තාක්ෂණයේ යටතේ ප්‍රාග්ධන හා පරිභෝජන මම මේ රූප සටහන තමයි මේ කලින් ප්‍රශ්නයත් එක්ක ඔබට සම්බන්ධ කරේ. එහෙනම් බලන්න ප්‍රාග්ධන පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනය සඳහා ඒ නැමැති නිමැවුම් සංයෝගය ලක්ෂ්‍ය තෝරාගෙන ඇති බව ඒ අනුව මෙම ආර්ථිකයට අනාගතයේදී අපි කතා කරනවා නිහමා වක්‍රවල වර්තමාන අද පරිභෝජනයයි සහ අනාගත පරිභෝජනයයි කියලා. එතකොට හැමතිස්සම වර්තමාන සහ අනාගතය බලනකොට අපි බලනවා වර්තමානයේ මේ හිඟ සම්පත් ටික කොහොමද මේ අපේ ප්‍රධාන භාණ්ඩ ಜಾති දෙක අතර බෙදා හරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ සලාකණය වෙලා තියෙන්නේ කොහොමද කියලා අපි බලනවා. එතකොට ඔබට දැන් පැහැදිලි වෙන්න ඕනේ මෙන්න මේ A කියන ලක්ෂණන් ඉන්නේ. අපි මෙතෙන්ට අගයන් ටිකක් ගත්තොත් ඔබට පැහැදිලි. ප්‍රාග්ධන භාණ්ඩ අඩු ප්‍රමාණයක් තියෙන්නේ 10ක් වගේ තියෙන්නේ. හැබැයි පාරිභෝගික භාණ්ඩ මෙතන 200ක් වගේ ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ඔබ දන්නවා ප්‍රාග්ධන භාණ්ඩ කියලා කියන්නේ තව නමක් තමයි ආයෝජන භාණ්ඩ. එතකොට ප්‍රාග්ධන භාණ්ඩ කියලා කියන්නේ හැමතිස්සෙම මේ අනාගතයේ සඳහා තමයි මේ දේවල් හදන්නේ. හැබැයි දැන් කරලා තියෙන්නේ මේ ආර්ථිකය ප්‍රාග්ධන භාණ්ඩ අඩුවෙන් හදලා පරිභෝජන භාණ්ඩ වර්තමානයේ හොඳට කාලා බීලා ඉන්නවා. අනාගතය ගැන වැඩි හිතන්නේ නැහැ. හැබැයි පොඩි ප්‍රමාණයක් හරි අනාගතයේ වෙනුවෙන් ආයෝජනයක් වෙන නිසා අනිවාර්යයෙන්ම ආර්ථික වෘද්ධියක් ඇති වෙනවා. හැබැයි අනාගතයේ වෙන ආර්ථික වෘද්ධිය ශීඝ්‍ර ආර්ථික වෘද්ධියක් නෙමෙයි. මේක අපි කතා කරන්නේ මන්දගාමී ආර්ථික වෘද්ධියක් කියලා. ඒක නිසා බලන්න පිළිතුරු අංකය 4 ආර්ථික වෘද්ධියක් ලබා ගත්තත් එය මන්දගාමී වනු ඇත. ඊට පස්සේ අවසාන ප්‍රශ්නයට එමු. ප්‍රශ්න අංක 10 පහත සඳහන් දේ අතරින් නිෂ්පාදන හැකියාව වක්‍රයක් මගින් නිරූපණය කළ නොහැක්කේ කුමක්ද? පළවෙනි කාරණාව මම දැන් එක එක මේ ප්‍රස්තාරයටම එකතු කරන්න. බලන්න පළවෙනි කාරණාව ආර්ථික වෘද්ධිය අපේ කලින් ප්‍රශ්නයක අපිට ආවා. ඒතර ආර්ථික වෘද්ධිය කියන එක ඔබට පැහැදිලි වක්‍රය අපි කරන්නේ දකුණට විතැන් කිරීම, ඒක ආංශික විතැන් කිරීමක් හෝ සමබර හෝ අසමබර කියලා අවස්ථා තුනක් වෙන්න පුළුවන්. පොදුවේ වක්‍රය දකුණට විතැන් වීම. ඊට පස්සේ ආවස්තික පිරිවැය කියලා කියන්නේ හැමතිස්සෙම අපි නිහමා වක්‍රය මත ලක්ෂයන් අතර ගමන් කිරීමක් තමයි එතකොට පෙන්වන්න ඕනේ. ඔබ හිතන්න A කියන ලක්ෂයේ සිට මේ ආර්ථිකය යනවා කියලා. මෙන්න මේ B කියන ලක්ෂයට. හරි. මෙතන 20යි. මෙතන 160යි. A සිට B දක්වා යනවා කියලා කියන ඔබට පැහැදිලි වෙන්න ඕනේ. ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය වැඩි වෙනවා. අන්න පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනය අඩු වෙනවා. මෙන්න මේ අඩු වෙන ප්‍රමාණය තමයි අපි කියන්නේ ආවස්තික පිරිවැය කියලා. එහෙනම් මෙන්න මේ ප්‍රමාණය නිෂ්පාදනය කිරීම නිසා ඒ වෙනුවෙන් කැප කරන්න වෙන ප්‍රමාණය ආවස්තික පිරිවැය. ඒකත් අපිට නිහමා වක්‍රයකින් නිරූපණය කරන්න පුළුවන්. ඊට පස්සේ ආර්ථික අවපාතය කියන අවසාන පිළිතුර බලන්න. ආර්ථික අවපාතය කියලා කියන්නේ ආර්ථික වෘද්ධියේම ප්‍රතිවිරුද්ධ සංකල්පය. එහෙනම් ආර්ථික අවපාතයක් කියලා කියන්නේ අපිට වක්‍රය මේ විදිහට වමට විතැන් කරන්න පුළුවන්. ඒකත් කලින් වගේම සමබරව අසමබරව හෝ ආංශිකව විතැන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේමයි තේරීම කියන කාරණාව ඔන්න මෙතනම තියෙනවා. A ලක්ෂය තෝරගන්නත් පුළුවන්, B ලක්ෂය තෝරගන්නත් පුළුවන්. නිහමා වක්‍රය මත පිහිටි ඕනෑම ලක්ෂයක් තෝරා ගැනීමේ හැකියාව තියෙන. ඒකත් අපිට එන නිහමා වක්‍රයකින් නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් අපිට පෙන්වන්න බැරි දේ තමයි වෙළඳපොළ භාණ්ඩ හිඟේ. ඔබට අනාගතයේ දැන් 2023 කණ්ඩායම අනාගතයේ මේ පාඩම් එක්ක අපි ඉස්සරහට යනකොට අපි ඉල්ලුම සැපයුම කියන අපේ දෙවනි පාඩම තුල තමයි වෙළඳපොළ භාණ්ඩ හිඟය කියන කාරණාව අපි කතා කරන්නේ. එතකොට භාණ්ඩ හිඟයක් ගත්තොත් ඔබ දන්නවා මේ ඉල්ලුම් වක්‍රයක් හැමතිස්සෙම මේ විදිහට යන්නේ. සැපයුම් වක්‍රයක් මේ විදිහට යන්නේ. ඉල්ලුම සැපයුම ඡේදනය වෙලා සමතුලිත මිල 10යි. ඊට පස්සේ සමතුලිත ප්‍රමාණය පාංග්‍රාක්තල් 100යි කියලා ඔබ හිතන්නේ. ඔබ හිතන්නේ ඊට පස්සේ මේ වෙළඳපොලේ භාණ්ඩේ මිල රුපියල් 5ක් වෙනවා කියලා. බලන්න 5 කියන මිල කෙලින් ආවහම සැපයුම් වක්‍රය කැපෙන්නේ 80 නම් ඒ වගේමයි ඉල්ලුම් වක්‍රය මෙතනින් කැපෙන්නේ 120 නම් මෙන්න මේ වෙනස බලන්න සපයන්නේ 80යි. හැබැයි ඉල්ලනවා 120ක්. ඒ කියන්නේ භාණ්ඩ 40ක් මදි ඉල්ලන මිනිසුන්ට දෙන්න.
ඔන්න ඕකට තමයි අපි කියන්නේ භාණ්ඩ හිඟය කියලා. එහෙනම් භාණ්ඩ හිඟය කියන එක ඔබට පැහැදිලි. නිහමා වක්‍රයකින් පෙන්වන්න බෑ. අපි වෙළඳපළක් තුල ඉල්ලුම් සැපයුම් බලවේග ඉල්ලුම් සැපයුම් වක්‍රත් එක්ක තමයි වෙළඳපළ භාණ්ඩ හිඟය කියන කාරණාව අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. ඒක නිසා මේ ප්‍රශ්න පත්‍රයේත් අපි එතකොට ප්‍රශ්නාංක 10 වෙනකන් මේ වෙලාවේ සාකච්ඡා කිරීම කරා. now ඔබට පැහැදිලි මේ අපේ iTest කියන විභාග මාලාව තුල අපි මේ වෙනකොට කෙටි ප්‍රශ්න 110ක විවරණය ඔබට කෙටි සටහන් කොහොමද ප්‍රශ්නයට පිළිතුරු ගොඩනගන්නේ කියලා අනිත් පිළිතුරු පැහැදිලි කරන ගම ඔබට සමස්තය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දීලා තියෙනවා. එහෙනම් අපි iTest 12 වෙනි විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් එක්ක නැවත මුණ ගැහෙමු.